ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් අහෝරු කරන ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තගියත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න. මම ශශිකලා කඳුබඩ ආරච්චි. ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. වෙලේසුදාගේ නංගිත් කේරළ ගංජා සමගින් කොටු වෙයි. බන්ධනාගාරයේ ආහාර වර්ජනය තවදුරටත්. විස ගැන අධ්‍යයනයට අගමැතිගෙන් කමිටුවක්. වාර්තාව බදාදා කැබිනට්ටුවට. ගිනිගත් නැවේ දැවිතෙල් කාන්දුවක් නාවික හමුදා කිමුදු මෙහෙයුමකින් වසා දමයි. සිලෝන්ඩි නම කෙලෙසූ මහා පරිමාණ කසල තේජාවාරම. හන්තානේ තවත් අක්කර ගණනක එලිපෙහෙළි කිරීමක්. යහපාලනය පිහිටුවීමට දායක වූ දේශපාලන නියෝජිතයින් පිරිසක් පාස්කු ප්‍රහාරයේ මහමොලකරු වන සහරන් හෂිම් සමග දීර්ඝ සාකච්ඡාවක නිරත වන වීඩියෝ පටයක් එම ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති කොමිසමේදී පළමු වරට ප්‍රදර්ශනය කෙරුණා. එම සාකච්ඡාවට එක් වූ දේශපාලන නියෝජිතයෙකු කොමිසමේදී සාක්ෂි දුන් අවස්ථාවේදී මේ අතර පාස්කු ප්‍රහාරයෙන් පසු අන්තවාදී මුස්ලිම් සංවිධාන 6ක් තහනම් කරන ලෙසට බුද්ධි අංශ එවක ආරක්ෂක ලේකම්වරයාට දැනුම් දුන්නද තහනම් කර ඇත්තේ සංවිධාන 3ක් පමණක් බව ජනාධිපති කොමිසමේදී හෙළි වුණා. පාස්කු ප්‍රහාරය ගැන සොයන ජනාධිපති කොමිසම හමුවේ සිව්වන දිනටත් සාක්ෂි දුන් ජාතික බුද්ධ සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතාගෙන් රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය විමසුවේ පාස්කු ඉරිදා ප්‍රහාර එල්ල කළ ත්‍රස්තයන් සහ සම්බන්ධ අන්තවාදී මුස්ලිම් සංවිධාන එම ප්‍රහාරයට පසු තහනම් කිරීමට පියවර ගැනුණේද යන්නයි. පාස්කු ප්‍රහාරයට පසු 2019 මැයි 7 වෙනිදා එවක ආරක්ෂක ලේකම් ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා විසින් බුද්ධි අංශ වාර්තා කැඳවලා එවක ජනාධිපති ලේකම් උදයාර සෙනවිරත්න මහතාට රෙකමදාරුවක් කළා සංවිධාන කිහිපයක් තහනම් කරන්න කියලා. ඒ කටයුතු මෙහෙයුවේ මම. ඒ අනුව අපි ජාතික තෞහිද් ජමාත් සංවිධානය, ජමාතේ මිල්ලතේ ඉබ්‍රහීම් සංවිධානය සහ විලයාත් අල් සෙයිලානී සංවිධානය තහනම් කිරීමට රෙකමදාරු කරලා ඒවා තහනම් සංවිධාන ලෙස නම් කෙරුණා. මෙහිදී බුද්ධ්‍යංශ විසින් රැකමදාරු කර වාර්තා කොමිසමේ විනිසුරුවන්ගේ නිරීක්ෂණයට ලක් වුණා. ප්‍රහාරයට පසු බුද්ධ්‍යංශ ලබා දුන් වාර්තානුව රාජ්‍ය බුද්ධි සේවය විසින් නම් 3ක් ඉදිරිපත් කර තිබෙනවා. එමෙන්ම යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂක මණ්ඩලය විසින් තවත් නම් 3ක් එවා තිබෙනවා. එනම් මෝල් සිලෝන් තෞහීද් ජමාත්, ශ්‍රී ලංකා තෞහීද් ජමාත් සහ සිලෝන් තෞහීද් ජමාත් යන සංවිධානයි. ඇයි සංවිධාන 6ක් තිබියදීත් ඔබලා විසින් ජනාධිපති ලේකම්වරයාට සංවිධාන 3ක් පමණක් තහනම් කරන ලෙස දැන්වූයේ. අපි රාජ්‍ය බුද්ධි සේවය අධ්‍යක්ෂකවරයාගෙන් යලි විමසීමක් කළා. එවිට කිව්වා අනෙකුත් සංවිධාන වලින් තර්ජනයක් නැහැ කියලා. එවකට යෝජනා වෙලත් තහනම් නොකරපු සංවිධාන මේ වෙනකොටවත් තහනම්ද? ඒ ගැන නම් දැනුමක් නැහැ. ප්‍රහාරයට පෙර සිටම බුද්ධ්‍යංශ වාර්තා කරලා තිබුණා මේ සංවිධාන ලයිස්තුවේ තිබෙන ජාතික තවහිද් ජමාත් සංවිධානය ලේවැගිරීම් පවා කර තිබූ බවට. එතකොට හිතුනේ නැත්ද තහනම් කළ යුතුයි කියලා? ප්‍රහාරයට පෙර නම් හිතුනේ නැහැ. අපේ මුල් අරමුණ උනේ සහරාන්ව අත්අඩංගුවට ගැනීම. එම සංවිධාන තහනම් කිරීමට උත්තේජනයක් වූයේ පාස්කු ප්‍රහාරයේ දැයි එවිට රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය විමසූ අතර සිසිර මෙන්ඩිස් මහතා එය අනුමත කළා. සහරාන්ව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඔබට ආරක්ෂක ලේකම් හමු වෙලා සාකච්ඡා කරන්න අවස්ථාව ලැබුණාද? එය කළ යුතු වන්නේ පොලිස්පති. නමුත් එවැන්නක් සිදු වුණේ නැහැ. අනතුරුව ඊයේ රාත්‍රියේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම සඳහා කැඳවා තිබුණේ 2015 දී යහපාලන ස්ථාපිත කිරීම සඳහා ගොඩනැගුණු NFGG හෙවත් යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ සංවිධානයෙන් 2015 වසරේදී මහා මැතිවරණයට ඉදිරිපත් වූ පරාජය වූ අපේක්ෂකයෙකු වන මොහමඩ් මුස්තාෆා අබ්දුල් රහමාන් නැමැත්තයි. මෙහිදී ඔහු සමග නැගෙනහිර පළාත් සභාවේ මුස්ලිම් කොංග්‍රසයේ හිටපු මන්ත්‍රී සිබ්ලි ෆාරුක් සහ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය දියත් කළ සහරන් හෂීම් සාකච්ඡාවක නිරත වන වීඩියෝ පටයක් කොමිසම හමුවේ ප්‍රදර්ශනය කෙරුණා. මෙම වීඩියෝ පටයෙහි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රී සිබ්ලි ෆාරුක් සහ සාක්ෂිකාර අබ්දුල් රහමාන් මෙලෙස රැඳී සිටින අතර ඔවුන්ගේ ඉදිරියේ අසුන්ගෙන සිටින්නේ බෝම්බ පිපිර වූ සහරන් හෂීම් සහ ඔහුගේ සොහොයුරු ෂෙයින් මොහමඩ් යන අයයි.
මෙහිදී නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර MLAM හිස්බුල්ලාට අරාබියෙන් ලැබී තිබූ සෞදි රියාද් මිලියනයක පමණ මුදලක් සම්බන්ධයෙන් සහරන් හෂීම් සහ සිබ්ලි පාරුක් සංවාදයක යෙදෙන අතර එම මුදල හිස්බුල්ලාගේ දේශපාලන කටයුතු සඳහා අරාබියෙන් ලැබෙන හෝ හීරා පදනමින් ලැබෙන ඒවාද යන්න ඔවුන් වැඩිදුරටත් සාකච්ඡා කරනවා. එමෙන්ම සහරන් හෂීම් මෙහිදී ප්‍රකාශ කරන්නේ හිස්බුල්ලාගේ කටයුතු සඳහා අරාබියෙන් එලෙස මුදල්ගෙන කටයුතු කිරීම පිළිබඳ ගැටලුවක් නොමැති බවයි. அதுல விமர்சனங்களை தாங்க வேண்டும், விமர்சனம் கரெக்டான பதில் சொல்லணும், இல்லாட்டி அதை வாழ்வு விட்டு இருக்கணும். இதுல அடுத்த நாடகங்கள் வெளிநாட்டு நிதிகளை பயன்படுத்தி நான் அரசியல் செய்வது அப்படி முடியல. இஸ்லாத்துல ஒரு அரபி காசு கொடுத்தோ நீங்க உங்களை போயிட்டு செய்வீங்க சொன்னா பிரச்சனை இல்லை. அரபி இது கொடுத்தது அது கொடுத்ததும் பிரச்சனை இல்லை. ஆனால் நான் எப்போது எந்த அரபியிடமிருந்து நிதியை பெற்று அரசியல் செய்வது என்று ஆதாரத்தை මෙම හමුව සම්බන්ධයෙන්ද රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළා. ඇයි ඔබ සහ සිබ්ලි ෆාරුක් සහරන් හෂීම් හමුුනේ? මේ සාකච්ඡාව පැවැත්වුණේ සහරන්ගේ කාර්යාලයේ. මේ දේශපාලන සාකච්ඡාවක් 2015 මහමැතිවරණයට සතියකට පමණ ඉහතදී තමයි මේ සාකච්ඡාව සිදු වුණේ. ගිනිගත් නිව් ඩයමන්ඩ් නෞකාවේ සිට මුහුදු ජලයට දැවිතෙල් කාන්දු වූ විවර දෙකක් වසා දැමීමට නාවික හමුදාව සමත් වී තිබෙනවා. පසුගිය දිනවල දිස්සූ ඉන්ධන පැල්ලම්වලට හේතුව දැවිතෙල් කාන්දුව බවයි නාවික හමුදාව සඳහන් කළේ. මේ අතර අධිකරණයේ අවසර පරිදි නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයාගෙන් මෙවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගනිමින් සිටිනවා. පැනමා දජය යටතේ ලියාපදිංචි MT නිව් ඩයමන්ඩ් නෞකාව තුළ පසුගිය 3 වෙනිදා ගින්නක් හටගත්තේ බොරතෙල් මෙට්‍රික් ටොන් 2,70,000ක් රැගෙන යාත්‍රා කරමින් තිබේදී. අවස්ථා 3කදී පමණ නෞකාවේ පිපිරීම් සිදු අතර ගිනි නිවීමේ මෙහෙයුම අතරතුර MT නිව් ඩයමන්ඩ් නෞකාව ආසන්නයේ සිට ලබාගත් දර්ශනයි මේ. මේ අතර ඊයේ නාවික හමුදා කෙමුදුම් කණ්ඩායම MT නිව් ඩයමන්ඩ් නෞකාවේ ජලයෙන් යටපිහිටි බඳ ප්‍රදේශය පරීක්ෂා කිරීම සඳහා කෙමුදුම් මෙහෙයුමක් දියත් කළා. ඒ නෞකාව ආශ්‍රිත මුහුදේ තෙල් පෙල්ලම් කිහිපයක් නිරීක්ෂණය වීම හේතුවෙන්. එහිදී නෞකාවේ පිටුපස ප්‍රදේශයේ වම් පසින් ජල මට්ටමට මීටර 19.3ක් පමණ පහළින් සහ දකුණු පසින් ජල මට්ටමට මීටර 16ක් පමණ පහළින් වූ විවරයන් දෙකකට සම්බන්ධ අභ්‍යන්තර නල පද්ධතියට හානි සිදු වී ඇති බව නිරීක්ෂණය කර තිබෙනවා. මෙම විවරයන් පවතින්නේ නෞකාව තුළට මුහුදු ජලය ලබා ගැනීමටයි. ඒ අනුව නාවික හමුදා කෙමුදුම්කරුවන් මගින් එම හානි සිදු වූ විවර වසා දැමීමට කටයුතු කර තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිව් ඩයමන්ඩ් නෞකාව සම්බන්ධව මෙහෙයුම් අවසන් කිරීමට තීරණය කර තිබෙනවා. එහෙත් ඉදිරියේදී අවශ්‍ය සහාය ලබා දීම සඳහා නිරීක්ෂණ ගුවන් යානා සහ හෙලිකොප්ටර් යානා ස්ථානගත කර ඇති බවත් ගුවන් හමුදාව සඳහන් කළා. තවදුරටත් ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව, ඉන්දිය වෙරළ ආරක්ෂක බලකාය සහ ඉන්දිය නාවික හමුදාවට අයත් නෞකා සහ යාත්‍රා මෙන්ම අනිකුත් පාර්ශ්වකරුවන්ට අයත් ටග් යාත්‍රාද මෙම මෙහෙයුමට සම්බන්ධව සිටිනවා. මේ අතර නෞකාවේ කාර්ය මණ්ඩලයේ සමාජිකයන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ ලබා දුන් නියෝගය අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් ගාල්ල ප්‍රදේශයේ ඔවුන් රඳවා සිටින ස්ථානය වෙත ගොස් තිබෙනවා. මේ අතර නිව් ඩයමන්ඩ් නෞකාවේ සිද්ධිය සමාලෝචනය කිරීම සඳහා අන්තර්ජාතික තෙල් නැව් හිමිකරුවන්ගේ සංවිධානයේ නියෝජිතවරුන් දෙදෙනෙක්ද දිවයිනට පැමිණ තිබෙනවා. එම සමාජිකයන් දෙදෙනා සමගම සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළ ආරක්ෂණ බලකාය මේ සියලු නිලධාරීන් සමග ඔවුන් ගුවනේ සිට නිරීක්ෂණය කරමින් දත්ත එකතු කරනු ලැබුවා. විද්‍යාමාන වෙච්ච විදිහට මේක ඩීසල් කාන්දුවක් නෙමෙයි, සෙන්ටිමීටර් 2ක් විතර පමණ වූ ඝනකම සහිත තෙල් තට්ටුවක්. මේ තෙල් තට්ටුව දැනට මෙහි වැඩිවීමක් අපිට වාර්තා වෙලා නැහැ මේ තාක් වෙනකම්. ශ්‍රී ලංකාවට නැව අත්පත් කර ගැනීමේ හැකියාවක් තියනවද? ශ්‍රී ලංකාවට නැව ගැනීමේ හැකියාවක් නැහැ. මොකද මේ වෙන විට නැවේ අයිතිකාර සමාගම නැව අලවා ගන්නට කටයුතු කරන සමාගමකට නැවේ ඉදිරි කටයුතු කරන්නට බාර දීලා තියෙනවා. නැවේ ඉදිරිය තීරණය කරන්නේ මෙම ගලවා ගැනීමේ සමාගම විසින්. මේ MT නිව් ඩයමන්ඩ් නෞකාව සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් වෙළඳ නාවික කපිතාන් ඉෂාරක පෙරේරා මහතා
කොළඹ අද කඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පළ කළ අදහස්. මේගොල්ලන් ජාත්‍යන්තර නීති කිසි දෙයක් අනුගමනය කරේ නැහැ. අපි දාන්වරයට තියෙන රාජකාරී වගකීම් වගේක් ලෝකෙට අනතුරු ඇඟවීමේ මැසේජ් එකක් යවන්න ඕන. කිසිම මැසේජ් එකක් යවන්න නැතුව මේගොල්ලන් නැවෙන් බැහැලා ගියා. නැව අතෑරලා ගියා. නැව අතෑරුණායින් පස්සේ මේ නැව ගිලෙන්නත් පුළුවන්, පුපුරන්නත් පුළුවන් ලෝකෙටම අවදානමක්. ඒ ජීවිත බේරා ගැනීමේ කාර්යය අපේ නාවික හමුදාව විසින් සාර්ථකව කරා. නැව බේරා ගැනීම කියන්නේ සල්වේජ් ඔපරේෂන් එකක්. ඒකත් අපි ඉතා සාර්ථකව කරා. ලොකු වියදමක් කරලා සාර්ථක ප්‍රතිඵලයක් වෙන්න මේ සල්වේජ් ඔපරේෂන් එක කරොත් මේකේ අයිතිය ඒ සාර්ථක ප්‍රතිඵලයක් වෙන්න කරපු කණ්ඩායම නාවික හමුදාව සහ ගුවන් හමුදාව තමයි මේ කණ්ඩායමට ඇතුල් වෙන්නේ. ඒතර මේ අතරතුර මොකද වුනේ? ඒ හොරෙන් ස්ථානගත වෙච්ච කණ්ඩායමක් අපි බේරගත්ත නැවට ගොඩ වෙන්න අවසර ලබා දුන්නා. දැන් මොකද වෙන්නේ? එන්න එන්න අපි ඈතට ගෙනියනවා. ඊට පස්සේ වෙන්නේ මේ අයිතිය ක්ලේම් කරොත් මේගොල්ලන්ට එනවා. අපි රජයක් විදියට කියන්න ඕනේ මේක අපි බේරගත්. මේ අයිතිය දීම නවත්තගෙන මේක අපේ දේශ සීමාවට කොහොම හරි අරගෙන ඇවිල්ලා මේක අපේ අත්අඩංගුවට පත් කරන්න ඕනේ. නැත්තම් වෙන්නේ මේක අරන් එළියට අදන් ගියයින් පස්සේ ඒ සල්වේජ් කම්පැනියට පුළුවන් ඒගොල්ලන්ට මේක නම වෙනස් කරලා පෝට් ඔෆ් රෙජිස්ට්‍රි එක වෙනස් කරලා රට වෙනස් කරලා නැවේ නම වෙනස් කරලා අපිට හිතා ගන්න බැරි විදියට මේ නැව මේ අපේ රූපරාමුවෙන් අයින් කරලා දාන්න ඒගොල්ලන් හැකියාවක් තියෙනවා. ඒ තියෙන தත්ත්වය අනිවාර්යයෙන්ම අපි පාලනය කර යුතුයි. නැත්තම් වෙන්නේ කිසිම දෙයක් නැතිව ගිහිල්ලා අපිට උඩ බලන් ඉන්න වෙන එක. යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් 9 දිනකගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබෙනවා. අදාළ කමිටුවේ වාර්තාව ලබන බදාදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ වන විට ගැසට් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරිපත් වන විවිධ අදහස් හා මතවාද අධ්‍යයනය කර ඒ පිළිබඳව තමන්ට වාර්තා කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් මෙම කමිටුව පත් කර තිබෙනවා. එහි සභාපතිවරයා වන්නේ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතායි. එහි සෙසු සමාජිකයින් වන්නේ ජනාධිපති නීතිඥ අලි සබ්රි, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, නිමල් සිරිපාල්ද සිල්වා යන අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේම්ජයන්ත්, එස් ව්‍යාලේන්ද්‍රන් ඇතුළු 9 දෙනෙක්. මෙම කමිටුව ලබන සඳුදා රැස්වීමට නියමිත අතර එහි වාර්තාව ලබන බදාදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි. පක්ෂ නායක රැස්වීමේදී මේ දැනට දීලා තියෙන කෙටුම්පතේ තිබෙන ඇතැම් ගැටලු මමත් ඒ වගේම තවත් පක්ෂ නායකයන් කීප දෙනෙක්ම ගරු අග්‍රාමාත්‍යතුමාගේ අවධානයට යොමු කළා. ඉන් අනතුරුව තමයි ගරු අග්‍රාමාත්‍යතුමා තීරණය කළේ කමිටුවක් පත් කරන්නත් ඒ කමිටුවෙන් ඒ නිර්දේශ ලැබෙන තුරු 20 වෙනි සංශෝධනයේ දැනට ගැසට් කරලා තියෙන ගැසට් පත්‍රය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර සිටින්නත් ඒ කමිටුව මගින් ඉදිරිපත් කරන නිර්දේශත් සලකා බලලා නව ගැසට් පත්‍රයක් 20 වෙනි සංශෝධනය හැටියට ඉදිරිපත් කරලා එය පාර්ලිමේන්තු හමුවට ගෙන එන්න. මේ අතර අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා අද පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් බැහැදුටු අවස්ථාවේ යෝජිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් උන්වහන්සේ දැනුවත් කළා. අපි කතා කරන්නේ අපිට විශ්වාසයි මේක ජනාධිපතිතුමා ඇතුළු මේ කණ්ඩායම මේ රට ගැන හිතලා කරයි කියලා. එහෙම නොකළොත් අපි දන්නවනේ කිසි කාලයකින් මේ ගමන යන්න බැරුව වැටෙන බව. 20 වෙනි සංශෝධනයට ගොඩ වෙලා මේ රටට අවශ්‍ය කරන සංවර්ධනය සහ මේ රටේ පැවැත්ම හදන එක තමයි ඔබතුමාලගේ වගකීම. හැබැයි අලුතෙන් ව්‍යවස්ථාවක් හදනවා. ඒ අලුතෙන් හදන ව්‍යවස්ථාවට මේ රටේ හැම පාර්ශ්වයක්ම සම්බන්ධ වෙන විදිහට අන්තගාමී නොවන පිරිසක් මේ ව්‍යවස්ථාව හදන්න. පෞද්ගලික කාලේ හදන්න ගිය ව්‍යවස්ථාව හදපු අය පිළිබඳව අපි දන්නවා. රට ගැන කිසිම හැඟීමක් නැති පිරිසක් මේක කළේ. ඒ නම් ලිස්ටික අපි ගාව තියෙන ඕනෑම රජයක් තමන්ගේ ඒ බලය පවත්වාගෙන යන කාලය තුල ජනතාව දක්වන ප්‍රතිචාර තාම ඉහළින් සැලකිල්ලට ගන්න. දැන් පෞද්ගලික රජයේ තියෙන කාලේ මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මෙතන වාඩි වෙච්ච වෙලාවේ මම කිව්වා ඔබතුමාලා මේ ගමන යන්න නම් සමාජයේ තියෙන මේ සම්ප්‍රදාය විරෝධී ගතිය නවත්තන්න ඕනේ. දිගට හරහාට හාඳුරුවන්ට බනිනවා. රටක් ගැන හැමෝටම හැඟීමක් තියෙන්න ඕනන්නේ මොන පක්ෂේ වුණත් මොන ජාතිය වුණත් ඒව මොකවත් නැතුව කටයුතු කොහොම ගියොත් ඔය ගමන යන්න බෑ කියලා. ඔබතුමා කතා කරලා කියන්න ඔබතුමාගේ ඇයට. ඒක ගණන් ගත්තේ නැහැ. මේසා විශාල වරමක් ලබාගත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ආරක්ෂක ඇමති වෙන්න ඕන. එහෙම නැත්නම් කොහොමද රටේ ආරක්ෂාව පිළිබඳ වගකීම එතුමා බාරගන්නේ? සම්පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන්න මාස 8ක් 10ක් ගත වෙනවනේ අවශ්‍යයි. ඉතින් මාස 10ක් බලන් ඉන්න පුළුවන්ද ආරක්ෂක අමාත්‍යාංශයේ ගෝඨාභය රාජපක්ෂතුමාට දරන්න පුළුවන්ද බැරිද කියලා උසාවිය ගිහිල්ලා තීරණය කරන්නේ. එහෙම ඒක සුදුසු නෑනේ. ඉතින් ඒ නිසා තමයි ඉක්මනින් 19 වන සංශෝධනයේ විකෘති වෙච්ච තැන් දුර්වලතා ඉවත් කිරීම සඳහා 20 වන සංශෝධනය වෙනින් අවශ්‍යයි කියන මතය තමයි අපි අගමැතිතුමා පත් කරලා තිබෙනවා කමිටුවක්. ඒකේ සභාපති මමයි. තව 8 දෙනෙක් ඒකේ ඉන්නවා. ඒ කමිටුවත් ගැඹුරින් අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඊටමත් ඉක්මනින් මෙතෙක් දුරට ප්‍රකාශ වෙච්ච මත විවේචන සියල්ලක්ම. මේ අතර යෝජිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අදත් විවිධ අදහස් පළ වුණා.
එහෙමනම් 20 වෙනි සංශෝධනයෙන් මොකද්ද යෝජනා කරන්නේ? කොමිෂන් ටික අහෝසි වෙනවා. මුදල් සම්බන්ධයෙන් විගණන කිරීම ජනාධිපතිගේ අගමැතිගේ ඒවා අහෝසි වෙනවා. ඒ වගේම තමයි ජනාධිපතිට සියලුම පත්කිරීම් හිතුමතේ කරන්න ඉඩ කඩ ලැබෙනවා. ඒ වගේම තමයි ජනාධිපතිට ඕනම වෙලාවක අවුරුද්ද ගත වුණාට පස්සේ පාර්ලිමේන්තුව විසිරුවන්න පුළුවන්. මහා දවැන්ත අසීමිත බලතල ප්‍රමාණයක් ජනාධිපති කියන පුජ්‍යලයා කේන්ද්‍ර කරගන්නවා. එක පැත්තකින් රනිල් වික්‍රමසිංහ ශක්තිමත් වෙන්නත්, තව පැත්තකින් තමන්ගේ ප්‍රතිවාදීන් ටිකට දේශපාලනය නොකරන්න තමයි 19 වෙනි සංශෝධනය ගෙනාවේ. අද මේ රටේ පොලිස්පතිවරයා හිරේ ගිහිල්ලා ඉන්නවා, වැරදිකාරයෙක් කියලා ඔප්පු වෙලා තියෙනවා. හැබැයි 19 වෙනි සංශෝධනය අනුව ජනාධිපතිවරයාට බෑ අලුත් පොලිස්පතිවරයෙක් පත් කරන්න. ඒ නිසා මේ ස්වාධීන කොමිෂන් සභාවල තියෙන අඩුපාඩුකම් හදලා මේ රටට සරිලන නව ව්‍යවස්ථාවක් ගේන්න ආණ්ඩුව 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගේන්න තීන්දුව කළා තියෙනවා. මුළුමනින්ම සමාජය කතා කරන්නේ 20 වෙනි සංශෝධනය නිසා. ඇත්තටම මේ මොහොත වෙනකොට රටේ ජනතාවට ජීවත් වෙන්න අමාරුයි. බඩු මිල බොහෝම වේගෙන් ඉහළ ගිහිල්ලා ආර්ථිකය ලොකු පීඩනයකට හසු වෙලා තිබෙනවා. රැකී ආරක්ෂා අහිමි වෙමින් තිබෙනවා. ඒ නිසා ජීවන වියදම පාලනය කරන්න ආණ්ඩුව ක්‍රියා කළ යුතුව තිබෙනවා. ආණ්ඩුවට සැලසුමක් නැහැ කියන එක තමයි මේකෙන් පේන්නේ. 20 වෙනි සංශෝධනයෙන් වෙන්නේ 19 වෙනි සංශෝධනය ඉවත් කරලා 19ට පෙර තිබුණු තත්ත්වයට යන්නේක විතරයි. ඒක කැබිනට් මණ්ඩලයේ සාමූහිකව ගත්තු සහ ලබා දීපු උපදෙස් මත නීති කෙටුම්පත් සම්පාදක විසින් කරන ලද කෙටුම්පතක් මත තමයි දැන් මේ 20 වන කෙටුම්පත තියෙන්නේ. දැන් මේක සම්මත කර ගැනීම සඳහා 3න් 2 ලබා ගන්න කොහොමද? අපිට දැනටම ඉන්නවනේ 150. තව 15ක් විතර ඉන්නවා හැමදාම තට්ටුතර කළ අපේ පක්ෂයට එන්න කියලා ඉල්ලන අය. 150 විතර පාස්සියම ගන්නවා. දැන් අවධානය දවසේ පුවත වෙත. දවසේ පුවත. ප්‍රබල මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වෙලෙසුදා නැවැත්තාගේ නැගණියද අද පස්තුරුවේ හක්මනදී පොලිස් අත්අඩංගුවට පත් වුණා. මේ අතර අඟුණුකොළ පැලැස්ස බන්ධනාගාරයට ඉහළින් බන්ධනාගාරය තුළට විසි කර තිබූ ජංගම දුරකථන 8ක් සිම් කාඩ් පත් 13ක් ඇතුළු පාර්සලයක් සොයා ගැනීමට බන්ධනාගාර නිලධාරීන් සමත්ව තිබෙනවා. සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම ප්‍රබල හෙරොයින් ජාවාරම්කරුවෙකු වන සමන්ත කුමාර් හෙවත් වෙලේසුදාගේ බාල සහෝදරිය ඇතුළු තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ හක්මන ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලකදී. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වෙලේසුදාගේ නැගණිය වූ 32 වෙනිදි දිලිනි නිල්මිනි, ඇයගේ අනියම් සැමියා සහ ඔවුන් ගමන්ගත් මෝටර රථයේ රියදුරායි. පොලිසිය පැවසුවේ අදාළ රියදුරා සන්තකයේ තිබී කේරළ ගංජා ග්‍රෑම් 5ක් පොලිස් භාරයට ගත් බවයි. මේ පිරිස හක්මන උඩුපිල්ලගොඩ ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී යලි පැමිණ අදාළ ලැගුම්හලේ රැඳී සිටියදී මොවුන් අත්අඩංගුවට පත්ව ඇත්තේ. වෙලේසුදාගේ බිරිඳගේ වැඩිමහල් සහෝදරියගේ සැමියාද පසුගිය 10 වෙනිදා ඉමදුව ප්‍රදේශයේදී අත්අඩංගුවට පත් වුණේ හෙරොයින් සන්තකයේ තබා ගැනීම හේතුවෙන්. මේ අතර වෙලේසුදා සහ අපරාධ කල්ලි සමාජිකයන් වන පොඩිලැසි කොස්ගොඩ තාරක සහ කංජිපානි ඉම්රාන් ඇතුළු පිරිසක් බූස්ස බන්ධනාගාරයේ ආරම්භ කළ ආහාර වර්ජනය මෙතෙක් අවසන් වී නැහැ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ ආරම්භයේදී ඒ සඳහා රැඳවියන් 45 දෙනෙකු සහභාගී වී සිටියද මේ වන විට වර්ජනයේ නිරත වන්නේ 30 දෙනෙකු පමණක් බවයි. මේ අතර ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අද පෙරවරුවේ බෝගම්බර බන්ධනාගාර භූමියේ නිරීක්ෂණයක නිරත වුණා. ඒ බන්ධනාගාරවල ඉඩකඩ ප්‍රශ්නයට විසඳුමක් ලෙසට බෝගම්බර බන්ධනාගාරය නැවත සකස් කිරීමේ හැකියාව පිළිබඳ සොයා බැලීමටයි. ලේකම්තුමනි, මේ වෙන විට රජයේ වගකීම් නිලධාරීන්ට බන්ධනාගාරයේ ගතව ඉන්න පාතාලයන්ගේ සම යම්කිසි ජීවිත තරජන එල්ලෙනවා තියෙනවා. මිනිස්සුන්ට කරන්න පුළුවන් දේවල් තියෙනවා, බැරි දේවල් තියෙනවා. ඉතින් සමහර මිනිස්සු කරන්න බැරි දේවල් ගැනත් කතා කරනවා. ඉතින් ඒකින්ද ඕවට බය නම් මේ තනතුරු බාර අරගෙන අපිට වැඩ කරන්න බෑ. අපි ඕවට බය නැහැ. යම්කිසි ඉරකරුවන් පිරිසක් මේ වෙන විට ආහාර වර්ජනයක නිරත වෙනවා. උන්ගේ ඉල්ලීම් මගක් තියනවාද? ඔය වර්ජනයට ගිහිල්ලා ඉන්න හිරකාරයෝ කොටස තමයි මේ රටේ ඉන්න ලොකුම අපරාධකාරයෝ ටික. ඉල්ලීම් අපිට ඉෂ්ට කරන්න පුළුවන් ඉල්ලීම්. නමුත් අසාධාරණ ඉල්ලීම් අපිට ඉෂ්ට කරන්න බෑ. ඒ කියන්නේ නීතිඥ මහත්වරුන්ව චෙක් කරන්න නැතුව ඇතුළට ගන්න කියලා ඉල්ලීමක් තියෙනවා. මම ආරක්ෂක ලේකම් මාවත් චෙක් කරනවා නම් ඒ අය චෙක් කර නොකර ඉන්න හේතුවක් නැහැ. උපවාසය ගැන මට කියන්න තියෙන මෙච්චරයි. අපේ රටේ මාරාන්තික උපවාසයක් කරායලා කියලා මියගිය එකම පුද්ගලයා තිලීපන් පමණයි. තිලීපනුත් මියගිය උපවාසය නෙවෙයි, තිලීපන් ලෙඩෙක්. ඒක නිසා ප්‍රභාකරන් මේ කාලේ කිව්වා යාට උපවාසයට යන්න කියලා. ඒ ඇරෙන්න අනික් ඔය මාරාන්තික උපවාස කරපු හැම කෙනෙක්ම වගේ දවස් දෙකක් තුනක් යනකොට බඩගින්න වැඩි වෙනකොට මොකක් හරි හේතුවක් කරගෙන කවුරු හරි දෙන ෆෘට් ජූස් එකක් බීලා නැත්නම් තැමිලි වතුර වීදුරුවක් දීලා නැකිනවා. දැන් ඒ උපවාසයට ගිය කට්ටියගෙන් මම හිතන්නේ 20 ගාණක් දැන් කෑම කන්න පටන් අරන් තියෙනවා. ඉතින් අනික් කට්ටියත් තව ටිකක් බඩගින්නේ උඩට කෑම කන්න පටන් ගන්නවා. මේ අතර පුත්තලම පොලිස් මන්ත්‍රාලය කාර්යාංශයට ලද තොරතුරක් මත අද අලුයම පුත්තලම නගරයේදී සිදු කළ වැටලීමකදී රුපියල් ලක්ෂ 12කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ හෙරොයින් අලෙවි කිරීම සඳහා මෝටර රථයකින් ගමන් කරමින් සිටියේදී සැකකරු අත්අඩංගුවට පත්ව ඇති අතර ඔහු සන්තකයේ තිබී හෙරොයින් සහ රුපියල් 2,62,000ක මුදලක් පොලිස් බහරයට ගත්තා. ඊට අමතරව තවත් මෝටර රථයක් සහ යතුරු පැදි දෙකක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ පුත්තලම තෙල් අඩිය ප්‍රදේශයේ පදිංචි 42 වෙනි පුද්ගලයෙක්. පොලිසිය පැවසුවේ අදාළ සැකකරු LTTE සංවිධානයට අවි ආයුධ සැපීමේ චෝදනාව මත අත්අඩංගුවටගෙන අප මත මුදා හැර සිටි පුද්ගලයෙකු බවයි. මේ අතර මීගොඩ දොම්පේපාර ප්‍රදේශයේදී පොලිසිය සිදු කළ වැටලීමකදී හෙරොයින් කිලෝ 1ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ සැකකරුවන් දෙදෙනා මද්ද්‍රව්‍ය චෝදනා මත මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පුද්ගලයෙකුගේ ගෝලයෙන් දෙදෙනෙකු බවට තොරතුරු වාර්තා වී ඇති බවයි. දඹුල්ල ලෙනදොර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 10කට වැඩි ප්‍රමාණයක් සහ මුදලින් රුපියල් 60,000ක් සමග අඹුසැමි යෝලක් මාතලේ කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් දෙදෙනාට අමතරව මෙම ජාවාරමට සම්බන්ධ බවට සැකපිට තවත් සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය පැවසුවේ මොවුන් දීර්ඝ කාලයක සිට මෙම ජාවාරමේ නිරතව ඇති බවයි. පසුගියදා පිළියන්දල සුවාරපොළ ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 60කට අධික ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත් අයෙකුගෙන් ලද තොරතුරු වලට අනුව මොරටුව අඟුලාන ප්‍රදේශයේදී හිටපු යුද හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 1කට ආසන්න ප්‍රමාණයක් පොලිස් බහරයට ගෙන ඇති අතර මොහු පිළියන්දලදී අත්අඩංගුවට ගත් සැකකරුට මද්ද්‍රව්‍ය ලබා දුන් පුද්ගලයා බවට තොරතුරු ඇතැයිද පොලිසිය සඳහන් කළා. පොලිසිය පැවසුවේ ගංජා ජාවාරමේ නිරත වීම හේතුවෙන් මොහුව යුද හමුදාවෙන් ඉවත් කර ඇති බවයි. මේ අතර යක්කලමුල්ල පොලිස් වසම තුළ පසුගිය දින කිහිපයේදී සිදු කළ මෙහෙයුම්වලදී ගිනිඅවි 8ක් සමග සැකකරුවන් 7 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පාසල් ළමුන්ට ගංජා අලෙවි කළ පියපුතු දෙපළක් අත්අඩංගුවට ගැනීමට සියඹලාණ්ඩුව පොලිසිය සමත් වුණා. සැකකරු සංගවා තිබූ වියලි ගංජා තොගයක්ද කූරගම්මන ප්‍රදේශයේ නුගගසක සංගවා තිබියදී පොලිසිය සොයාගත්තේ මෙලෙසින්. තනමල්විල බලහරුව උඩවැල්ල ආමිනාකන්ද ආදී ප්‍රදේශවල පවත්වාගෙන ගිය ගංජා හේන් 4ක් වැටලීමට උඩවළුව පොලිස් විශේෂකාර්ය බලකා කඳවුරේ නිලධාරීන් සමත්ව තිබෙනවා. මෙම මෙහෙයුමේදී සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර වගා කර තිබූ ගංජා ගස් 3000ක් පමණ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට බහර දීමටයි කටයුතු කළේ. මේ අතර පොලිස් අපරාධ වාර්තා කොට්ටාසේ පැවති වැඩමුළුවකට එක්වෙමින් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා මෙලෙස අදහස් පළ කළා. පසුගිය මාසයකමාර ඇතුළත විශේෂ කාර්ය බලකාය ගිහිල්ලා ගංජාහෙන් අක්කර 38ක් 40ක් අතර ප්‍රමාණයක් ඇල්ලුවා. සමහර ගංජාහෙන් අඩි 10කට වැඩිය උසයි ගස්. පොලිසිය මහත්තුරු මොනවද කරන්නේ? තමන්ගේ ඒරියා එකට STF එක හරි කොළඹින් ටීම් එකකුයි හරි ඇවිල්ලා ඕවා අල්ලනකොට මොකද්ද තමුන්ට තියෙන නම්බුව? STF එක කොළඹින් පිටත් වෙනකොට මේවා අල්ලන්න ගංජා වැවෙන්න පටන් ගන්න එකපාරට අඩි 6ක් උස යනවාද? ඇයි තමුන්නාන්සලට ඒවා අල්ලන්න බැරි? ලැජ්ජ වෙන්න ඕනේ ඒ පළාත්වල ඉන්න මහත්තුරු. ගංජාහෙන් අක්කර ගණන් තියෙද්දි රජයේ වගුරු බිම් අක්කර ගණන් ගොඩ කරද්දි දන්නේත් නැත්තම් සවලෙන් ගොඩ කරන්න බෑ වගුරු බිම්. ඇයි පොලිසිය ඇක්ෂන් එකක් ගන්න නැත්තේ? අඩු ගානේ තමන්ගේ ඒරියා එකේ වවන ගංජාහෙනවත් අල්ල ගන්න බැරි නම් තමුන්නාන්සලත් ලැජ්ජ වෙන්න ඕනේ. පොලිස්පතිතුමාත් ලැජ්ජ වෙන්න ආරක්ෂක ලේකම් විදියට මමත් ලැජ්ජ වෙන්න ඕනේ. මගෙත් වගකීමේ කොටසක් ඒක. බොහෝ ස්ථානවල රිසල්ට් එක මදි. මේ අතර යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාද මාදුරු ඔය විශේෂ කාර්ය බලකා පුහුණු පාසලේ පැවති විසිරයාමේ උත්සවයකින් පසු මද්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. අපි බැහැ කියපු යුද්ධයක් ජයග්‍රහපු කණ්ඩායමක් කොවිඩ් වලට ලෝකේ ප්‍රබල රටවල් දන ගහලා ඉන්න අවස්ථාවකද කොවිඩ් රටේ පරාජය කිරීමට කටයුතු කරපු රටක් හමුදාවක්. එවැනි හමුදාවකට කුඩු කියන එක මහා දෙයක් නෙමෙයි. අපි අනිවාර්යයෙන්ම පොලිසියත් එක්ක එකතු වෙලා මේ රටෙන් කුඩු තුරන් කිරීමට අපි කටයුතු කරනවාමයි. ඒත් එක්කම තමයි පාතාල නායකයන්ට ඉතාමත් අපහසු ඇති. පාතාල කණ්ඩායම් දැන් ගෙනලා අපි බූස්ස කඳුරට සහ වෙනත් කඳුරට දාලා තිබෙනවා. පාතාලයත් එච්චරමයි පාතාලයටත් වැඩි ඈතක් නැහැ. කෙටි කාලෙකින් අපි දේ කරනවා. රටට යෝග්‍ය නව ව්‍යවස්ථාවක් සැකසීමට ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බහුතර බලයක් ලබා දී ඇති බව මහා සංඝරත්නය පෙන්වා දෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ හා අද පෙරවරුවේ ඓතිහාසික අනුරාධපුර අටමස්ථානයේ ඇතුළු ආගමික ස්ථාන වැඳ පුදාගත් අවස්ථාවේ මහා සංඝරත්නය මේ බව සඳහන් කළා. අද උදෑසන අනුරාධපුර අටමස්ථානයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අටමස්ථානයේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා.
ලංකාරාම විහාරයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහි විහාරාධිකාරී පූජ්‍ය රළපනාවේ ධම්මජෝති හිමියන් බැහැදක කෙටි පිළිසඳරක නිරත වුණා. ලංකාරාම විහාරස්ථානයේ සංරක්ෂණ කටයුතුද නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා පූජා භූමියට පැමිණ සිටි බැතිමතුන් සමග සුහද කතාබහක නිරත වීමටද අමතක කළේ නැහැ. ඉන් අනතුරුව මිරිසවැටිය විහාරාධිකාරී පූජ්‍ය ඊතල වැටුණු වැවේ ඥානතිලක නායක හිමියන් බැහැදුටු ජනාධිපතිවරයා උන්වහන්සේගෙන් ආශිර්වාද ලබා ගත්තා. මේ බුදුගම රජුගේ පරණයි. ඒ කඩාවැටෙනවා මේක ඉතුරුලා මේ වගේ. අරක කැළුණා. ජනාධිපතිවරයා ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරය වෙත ගොස් පූජ්‍ය නුගේතැන්නේ ශ්‍රී පඤ්ඤානන්ද හිමියන් බැහැදක උන්වහන්සේගෙන් සුවදුක් විමසා සිටියා. ඊයේ පස්වරුවේ අනුරාධපුරයට පැමිණි ජනාධිපතිවරයා ප්‍රථමයෙන් අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමියන් බැහැදුටුවා. ඉන් අනතුරුව ජයශ්‍රී මහා බෝධින් වහන්සේ අභියස ආගමික වතාවත්වල නිරත වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම ස්ථානයට පැමිණ සිටි සදහැවතුන් සමග සුහද පිළිසඳරකද නිරත වුණා. ඓතිහාසික රුවන්වැලි මහසෑය විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් බැහැදුටු ජනාධිපතිවරයා රුවන්වැලි මහසෑය රදුන් වැඳ ආශිර්වාද ලබා ගත්තේ ඉන් අනතුරුවයි. ජනාධිපතිවරයා ජේතවන විහාරාධිකාරී පූජ්‍ය හල්මිල්ලාවේ රතනපාල හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තේ මෙලෙසින්. ඉන් අනතුරුව ජේතවන විහාරයේ සංරක්ෂණ කටයුතු සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා සොයා බැලුවා. අභයගිරිය විහාරයට පැමිණි ජනාධිපතිවරයා විහාරාධිකාරී පූජ්‍ය කල්ලංචියේ රතනසිරි හිමියන්ගේ සුවදුක් විමසුවා. ජනාධිපති මාධ්‍යංශය පැවසුවේ අභයගිරි විහාරස්ථානයේ සංවර්ධන කටයුතු වල වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයාගේ අවධානය යොමු වූ බවයි. ඓතිහාසික කැලණිය රජමහා විහාරයේ නිල වෙබ් අඩවිය අද පෙරළුවේ අන්තර්ජාලයට මුදා හැරුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. කැලණිය රජමහා විහාරස්ථානයේ www.kalaniyatemple.lk වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම වෙනුවෙන් පැවති මෙම උත්සවයට මහා සංඝරත්නය දේශපාලනඥයින් ඇතුළු පිරිසක් සහභාගී වුණා. ඓතිහාසික කැලණිය රජමහා විහාරස්ථානයේ නිල වෙබ් අඩවිය ජනවාරි මාසයේ ඉඳලා අද වෙනකොට මම තුන් පාරක් කැලණි රජමහා විහාරයට එන්න වාසනාව ලැබුණා. අපේ ලෝකයේ විහිදී ඉන්න බෞද්ධ ජනතාවත් ආගම් පිළිබඳව විශේෂයෙන්ම අවධානය යොමු කර සිටින අනෙකුත් ආගමිකයන් නොඑක් ප්‍රශ්න යොමු කරනවා හමුදුරුවෝ. ඒ වගේම රජයට. ඉතින් මේවට උත්තර සැපීම මෙවැනි වෙබ්සයිට් එකකින් අපිට පුළුවන්කම තියෙනවා. ඒක නිසා මේ ලංකා බෞද්ධයන්ට පමණක් නෙවෙයි ලෝකයේ ජීවත් වන අනෙකුත් බෞද්ධයන්ට විතරක් නෙවෙයි අන්‍ය ආගමිකයන්ටත් ආගම පිළිබඳව සොයා බලන්න අවශ්‍ය ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගන්න පුළුවන් තත්ත්වයක් මේ තුලින් ලබා ගන්න පුළුවන් කියලායි මම විශ්වාස කරනවා. අපි රජයක් විසින් කළ යුතු කාර්යයක් ඔබ වහන්සේලා දායක සභාව එකතු වෙලා කිරීම පිළිබඳව අපේ ස්තුතිය ගෞරවය මේ අවස්ථාවේදී පුද කරමින් මේ සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම ඔබෙන් සමුගන්නවා.